අද 2021 මාර්තු 13 සෙනසුරාදා සිරස්තල වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවීමේ චෝදනා මත ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති අත්අඩංගුවට අසත් සාලිද අත්අඩංගුවට ගන්නා බව ඇමති සරත් වීරසේකර කියයි. අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. ඇතමුන් තම පවුලේ උදවිය අතර අර්බුද හදන්න උත්සාහ කරනවා. ජනපතිගෙන් අනාවරණයක්. එම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙවෙයි අපි. කොවිඩ් වැළඳී සුව වූ අයෙකුටත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය වැළඳිය හැකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. අපිට යළිත් ලංකාවේ අලුතෙන් වේව් එකක් ඇති වෙන්න පුළුවන්. ඇස්ට්‍රාසෙනිකා එන්නතකින් රුධිර කැටිගැසීම් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නැහැ. එන්නත ඉවත් කර නොගන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්. From Other Verana, this is Other Verana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඇතමුන් අර්බුද නිර්මාණය කර බේදබින්න කිරීමට උත්සාහ දරුවත් රාජපක්ෂ පවුල එසේ අර්බුද ඇතිකර බිඳ දැමිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග පැවති සාකච්ඡාවකදී. මේ අතර අද පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් තමාට විපක්ෂය එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දැක්වුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අපේ ව්‍යවස්ථාව තුළ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. යම් වෙනස් කිරීම අවශ්‍ය නම් අපි ව්‍යවස්ථාව තුලින් සංශෝධනයක් ගේන්න ඕන. ඉතින් ඒක තියෙනකන් මම හිතන්නේ ඒ ව්‍යවස්ථාවට අනුව පළාත් සභා පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිසම මාව හම්බුණා. මම එයාට පැවසුවේ මැතිවරණ පවත්වන්න. දැනට තියෙන පළාත් සභා පවත්වන්නට තියෙන බාධකය වන ඒ ගෙනාපු පනත ඉවත් කරගන්නට ඕන. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉල්ලාස් කරගත්තන් පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. අපිට හැකි ඉක්මනින් මේ පළාත් සභා පවත්වන්නට අපි ක්‍රියා කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ පමණක් නෙවෙයි මං හිතන්නේ ආසියාවම ගත්තොත් ඉන්න ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අපි කවුරුත් දන්නවා. එතුමාගේ පළපුරුද්ද දේශපාලන පරිණතභාවය දැනුම එතුමාගේ නායකත්වය මේවා ගැන මං හිතන්නේ කිසිම නායකයෙකුට කිට්ටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් එවැනි නායකත්වයක් මේ පක්ෂ නායකත්වය දෙනකොට ඒක රටක් ගෙනියන මට විශාල සහනයක් කියලා මට හිතෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවකදී කිසිම බලපෑමක් කළා නැහැ. කිසිම පත්වීමකදී හෝ ක්‍රියාවකදී මම හොඳටම දන්නවා එතුමා කීපවරක්ම කීප දෙනෙකුට කියලා තියෙනවා ගෝටට මේක කරගෙන යන්න දෙන්න ඕන කියන කතාව. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයාත් මට කිසිම අවස්ථාවකදී කිසිම අයුරකින් බලපෑමක් කළා නැහැ. කිසිම පත්වීමකට හෝ කිසිම දෙයක්. අපි කිසිම විටක කිසිම අර්බුදයක් නැතිව මේ රට ගෙනියනවායි කියන එක මම නිර්භව. මොකද විවිධ අය අර්බුද හදන්නට හදනවා. එහෙම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙවෙයි අපි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනෙහි 14 වන අදියර අද පැවැත්වුණේ ගාල්ල හික්කඩුව ගලගොඩ ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින්. ගලගොඩ ජනපද කණ්ඩුදුහල් භූමියට පැමිණි ජනාධිපතිවරයා එහිදී ජනතාව ඇමතුවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා මේක පිටිපස්සේ ඉන්නේ මමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කියලා. මම CID එකට කිව්වා
දැන් මේ තියෙන තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. മന്ത്രിතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම පාපරාධී ක්‍රියාවක්. ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ മന്ത്രിතුමා කියනවා නෑ මට සිය නැති වුණා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ. එහෙම කියලා කියනවා. ඉතින් ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂයේ නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොමද චෝදනාද නගන්නේ කියලා. මේ කොමිෂන් සභා වාර්තාව පාස්කු ඉරිදා. මේක හැම තැනකම තියෙන්නේ. ගිය පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම තැකීමක් කළේ නෑ. ඒකයි මේ පහර දීමට හේතුව ඇත්ත. අපේ රජය යටතේ බෙදුම්වාදී අන්තවාදයටවත් එම නැත්නම් ඉස්ලාම් ආගමවාදී අන්තවාදයටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. සමහර අය රජයක් හැටියට ඒවා අතපසු කළා දැන් උත්සාහ ගන්නවා හිටපු ජනාධිපතිතුමාට විතරක් මේක පටවන්නට. මේ ආණ්ඩුවක් හැටියට මේක පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා. රජය කොහොමද මේක රාජ්‍ය ආරක්ෂාවට නිසි තැන දුන්නේ නැත්තේ කියන කාරණේ. ඒ අය ඔක්කොම වග කියන්නට ඕන. කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. සමහර දේශපාලනඥයන් එකට සම්බන්ධයි ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැ කියලා. අපි ඒ අය ගැනත් හොයනවා. හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ. මාව බලයට ගේන්නවත් අපේ රජයේ බලයට ගෙන්නවත් ඔය කියන දේශපාලඥයෝ අපිට උදව් වුණේ නැහැ. ඒ අය ඉන්නේ ඔය විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අයව ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඩීල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේක පැහැදිලිවම කියලා තියෙනවා එක්ස් ලෙස සලකුණු කර ඇති ලියකෙවිලි රජයේ බුද්ධ්‍යංශ හරහා ලබාගත් තොරතුරු වර්ගීකරණය කොට දක්වා ඇති බව අපි ඔබතුමාගේ අවධානය යොමු කරමු. තවද බුද්ධ්‍යංශ හා බුද්ධි තොරතුරු ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන විට ඒවා රහසිගතව ලබා ගන්නා ලදී. වාර්තාව ප්‍රසිද්ධ කිරීමට තීරණය කිරීමට පෙර මේ කරුණු සලකා බැලිය යුතුයි. අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව නිර්දේශ කිරීමට කැමැත්තෙමි. ඒවා ජාතික ආරක්ෂාව. ඒක නඩු දාන්න අවශ්‍ය වනේව නෙමෙයි. නමුත් ඒවත් මම පැහැදිලිවම කිව්වා මේවා ප්‍රසිද්ධ කරන්නට එපා. මේවා නඩු දාන්න අවශ්‍ය නම් පාවිච්චි කරන්න කියලා අපි නීතිපතිතුමාට ඒවත් බාර දීලා තියෙනවා. ඒක ගැනත් බොරු ප්‍රචාර මම දැක්කා එක අය ප්‍රකාශ කරලා තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයට අපේ රජයත් එකතුව ගෙනාවා යෝජනාවක් අපිටම විරුද්ධ. අපි ආපු ගමන්ම එකෙන් ඉවත් වුණා. දැන් මේ ඉවත් වීම හින්දා මානව හිමිකම් කවුන්සිලේ මේ පාර ඉදිරිපත් කළ තිබෙන වාර්තාවේ මේ අවුරුදු ගානම තුලම චෝදනා වැඩිම. මම දන්නේ මේ අවුරුදු එකමාර තුල මොනවද අපි කරපු මානව හිමිකම් උල්ලංඝනය කියලා. ඒක කියනවා මේ රජය බලයටපත් වුණාට පස්සේ මානව හිමිකම් උල්ලංඝනය වැඩි වුණා කියලා. තමුන්නාන්සලා දන්නවනේ. තමුන්නාන්සලානේ මේ රටේ ජීවත් වෙන්නේ. මම එන්නේ ඉස්සෙල්ලා උද්ඝෝෂණ කරනවා හාමුදුරුවෝ. අර පොලිසිය යොදලා කඳුළු ගෑස් ගහලා වතුර ගහලා බැටන් චාර්ජ් කළා මේ මිනිස්සුන් හෙලවලා දානවා. හැබැයි මම ආවට පස්සේ එකම එකක්වත් අපි එහෙම කරේ නැහැ. අපි වෙනම ස්ථානයකුත් වෙන් කරලා දීලා තියෙනවා. හැබැයි මානව හිමිකම් කවුන්සිලේ ඒක දකින්නේ ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හැටියට. මේ වගේ ජාතිකත්වය වෙනුවෙන් දේශීයත්වය වෙනුවෙන් කෘෂිකර්මාන්තය මුල් කරගෙන මෙවැනි රජයක් බලයට පත් වුණාම විදේශීය බලවේග මේ ඔක්කොම එකහසු වෙනවා. ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළේ ඉන් පසුවයි. පූර්වවත්ත දීවර නිවාස සංකීර්ණයේ පවුල් 300 ගාණක් තියෙනවා. දැන් අවුරුදු 20ක් විතර වගේ වෙනවා. ඒවා ඉතින් සහ මුලින්ම දැන් දි รา පත් වෙලා ජනතාව කියන කතාව හැරි කාගේ යටතේ තියෙන්නේ දිවාර අමාත්‍යාංශයේ යටතේ පවරාගත්ත ඉඩමක මේ සංකීර්ණය ඉදි කරලා තියෙනවා. නිවාස අධිකාරියලා පවර දුන්නට නිවාස අධිකාරියට පවරා දෙන්න. එතකොට මම නිවාස අධිකාරියට කියන්නම් ඒව පුනරුත්ථාපනය කළ දෙන්න කියලා. ජනාධිපතිතුමනි අපිට ඒ වගේ ඔප්පු ලබා දෙන්නත් කියලාත් නේ මම හරි මේකට ඔප්පුත් ලබා දීලා මේවා අලුත් වැඩියා කරන්න මේක මහින්ද ජනාධිපතිතුමා මුලින්ම දීවර අමාත්‍යවරයා වශයෙන් කරපු ව්‍යාපෘතිය. හින්දා ඒක ප්‍රපයා කරලා දෙන්න ඒවට. මේ ප්‍රශ්නේ අදාළ වෙන බූස්ස පිටිවැල්ල සහ කඳුරුපේ කියන ග්‍රාමධාරී කොට්ටාස තුනට මේ ප්‍රදේශයේ තියෙන පුරන් කුඹුරු යායක් වතුර හොඳට පිරිච්ච හෙලක් පුංග කාවය ලූලා මගුර ඕන තරමක් මාළු ඉන්නවා. මේ අර කොළඹ තමුන්නාන්සේ ලස්සන පරිසරයක් ඇදුවා වගේ මේ ප්‍රදේශයේ හොඳට හාරලා ජලාශයක් කරලා මිරිදිය මස්ත කර්මාන්තයට අදාළ විදියට ඒක ලස්සනට හදලා දුන්නොත් ප්‍රදේශයට ඉතාම වටිනවා. මහත්මයා කියාපු කොට සම්පූර්ණ ඇත්ත. ඒ අයිති කට්ටිය දෙන්න කැමති. රජයේ ව්‍යාපෘතියක් විදියට ඒක ඉල්ලීම එනවා නම් ගෞජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දීමේ හැකියාව තියෙනවා අපිට ඒකට. ඒක පහත් බිම් එකෙන් කරන්න පුළුවන් නේද? ඉතින් ඒගොල්ලන් ලස්සනට කරන්න පුළුවන්. ඔව් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ අදාළ සර්වේ කරලා ප්‍රොපෝසල් එකක් හදමු කියන එක. මට හදන්න. ඇවිල්ලා මන් තීරු දාලා ලස්සන සංචාලක පුරවරයක් කරන්න පුළුවන්. අධිකාරු ජනාධිපති පොඩ්ඩක් මේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්න. කොහොම අය ඉන්නවනම් ඩක් ගාලා මේ දියුණු කරන්න පුළුවන් රට.
ශ්‍රී ලංකාව තුළ වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවීමේ චෝදනා මත ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බාර් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙස පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මගින්ද නිර්දේශ කර තිබුණා. The big story. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපතිවරයා වන 60 හැවිරිදි රෂීඩ් හජ්ජුල් අක්බාර් ඊයේ රාත්‍රියේ දෙමටගොඩ ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 1994 සිට 2018 දක්වා වසර 25ක කාලයක් රෂීඩ් හජ්ජුල් අක්බාර් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නායකත්වය දරා තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 අගෝස්තු 25 වනදා කොළඹ අපරාධ කොට්ටාසය හජ්ජුල් අක්බාර් පළමු වරට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබීම විශේෂත්වයක්. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගත් හජ්ජුල් අක්බාර් මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් අබ්දුල් හක් හා මොහමඩ් ඉබ්‍රාහිම් ෂාහිඩ්ගේ පියාගේ සහෝදරයෙකු වනවා. රෂීඩ් හජ්ජුල් අක්බාර් සභාපතිත්වය දැරූ ජමාතේ ඉස්ලාමීය සංවිධානයේම කොටසක් වන ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයින් ලෙස මෙම හක් සහෝදරයන් දෙදෙනා කටයුතු කර තිබෙනවා. දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බේ පුපුරවාගත් ජමීල් මොහමඩ් නැමැත්තාද මෙම ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල සමාජිකයෙක්. එමෙන්ම මෙම හක් සහෝදරයන්ගේ සහෝදරියක වන මොහමඩ් ඉබ්‍රාහිම් ෂාහිඩා නම් කාන්තාවක් පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර පසුව කළ විමර්ශනවලදී හෙළිවුණේ ඇය සහරාන් හෂීම් ඉදිරියේ ආගම වෙනුවෙන් මරාගෙන මැරීමට දියුරුම් දී ඇති බවයි. අත්අඩංගුවටගත් හජ්ජුල් අක්බාර් මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත සාක්ෂි දීම සඳහාද කැඳවා තිබුණා. මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ ජමාතේ ඉස්ලාම් සංවිධානය හා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අද දින අත්අඩංගුවට පත් රෂීඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙසත් ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. වහබ් මතවාදය මෙරට තුළ ව්‍යාප්ත කිරීමට මොහු වසර ගණනාවක සිට කටයුතු කර ඇති පුද්ගලයෙකු බවට පෙනී ගොස් තිබෙනවා. මොහු විසින් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නමින් ප්‍රචාරය කරන ලද සඟරාවක් මගින් නිරන්තරයෙන්ම මුස්ලිම් මූලධර්මවාදය, අන්තවාදය, වහබ්වාදය පැතිරවීමට යම් යම් කරුණු ඉදිරිපත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන නව රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත භාර වෙන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනය කිරීමේ හැකියාව පවතිනවා. අන්තවාදීන් සම්බන්ධව මෙවන් පියවර ගැනෙන පසුබිමක මුහුණ ඇතුළු සමස්ත සිරුරම ආවරණය වන පරිදි ඉස්ලාම් කාන්තාවන් අඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තම අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් බිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද අනාවරණ කළා. ඉස්ලාම් අන්තවාදයට එරෙහි විරෝධතාවල ප්‍රධාන ඉල්ලීමක් වූයේද මේ බුර්කා තහනමයි. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන දෙයක්. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදීම සංකේතයක්. ඒක නිසා ඒක අපි අනිවාර්යයෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල් තියෙනවා 2000කට වඩා අපි කාටවත් පුළුවන් කමක් නැහැ. අපි පාසලක් විවෘත කරලා අපිට ඕන දේවල් ඒ පාසලේ දරුවන්ට උගන්වන්න. දහසකට වඩා තියෙන මද්‍රසා පාසල් හෙට අනිද්දා අපි තහනම් කරන්නට ඇත්ත වශයෙන්ම කටයුතු කරනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව සිය වාර්තාව භාරදීම මාර්තු 29 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තිබෙන සංවේදීතාවය සහ සංකීර්ණතාවය නිසා අපේ නිර්දේශයන් ලබා දීම අතිශයින්ම ප්‍රවේශමෙන් සිදු කළ යුතු ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කාරණයක් විදිහට නිගමනය කරපු කමිටු වාර්තාව ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගෙන් තවත් සති දෙක කාලයක් කල් ලබා ගැනීමට තීරණය කළා. ඒ අනුව මාර්තු 29 වෙනිදා දක්වා කල් ලබා ගැනීමට චමල් රාජපක්ෂ අමාත්‍යතුමා අපේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කෙරුණා.
ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි පසුගිය මාර්තු 9 වැනිදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියාද් මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අදත් අසත් සාලි මහතාට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා පසුගියදා මෙවන් ප්‍රකාශයක් සිදු කළා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරද අපි වෙනස් කරන්නේ නැහැ. අපිට කුර්ආනයයි හදීසයයි ශරියයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. පාර්ශව කිහිපයක්ම දැනටමත් මෙම ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කර ඇති පසුබිමක අද ජාතික නිදහස් පෙරමුණ සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේද අසත් සාලි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළා. මේක මේ රටේ ජනතාවගේ සංහිඳියාවට ඒ වගේම ජාතික සමගියට නීතියේ ආධිපත්‍යයට විශාල බාධාවක්. අපි බලාපොරොත්තු වෙනවා දැන් අරලියගහ මන්දිරයේ ඉඳන් නීතිය නමන්ට බලපෑම් එන්නේ නැති නිසා නීතිය ස්වාධීනව අසත්සාලිට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි මෙවැනි වහසිබස් දොඩමින් ත්‍රස්තවාදය කරා අන්තවාදය කරා රට මෙහෙවන්නට අන්තවාදීන්ට අවස්ථාව දෙන්නේ කුමන කාරණාවක් මතද? එහෙම නැත්නම් ආණ්ඩුව ඇතැම් දේශපාලඥයින්ට අවශ්‍ය වෙලා තියෙනවද මේ අන්තවාදීන් එක්ක අනාගත ආණ්ඩුවෙල දීග කන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළේ අසත් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. අසත් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවෙ ඉන්න බෑ. ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ. එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා එයා අවශ්‍ය කරන නීති ප්‍රකාර කටයුතු අපි කරනවා. අනිවාර්යයෙන් සියදී දැනුවත් තියෙනවා මම පුද්ගලිකව ඉදිරි දින කිහිපය තුළදී එයාව ගෙන්නලා ප්‍රශ්න කරලා රටේ නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව ඒ අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත COVID-19 වෛරස් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වූහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. සභාපතිනිය පෙන්වා දෙන්නේ මීට පෙර COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුවද දකුණු අප්‍රිකානු වෛරසය ආසාදනය විය හැකි බවයි. 2020 ඔක්තෝබර් මාස දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු COVID-19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට රටවල් 48ක් පුරා පැතිර ගොස් තිබෙනවා. මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරටින්ද හඳුනාගැනුණු අතර ඔහු ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙක්. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු හඳුනාගැනුණේ නිරෝධායන මධ්‍යස්ථානයකදී බවයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් බවත් ඉන් රට තුළ යළි කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. සවුත් අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍ය COVID-19 රෝගය නිසා ඇතිවන අපේ ඇඟේ ප්‍රතිදේහ වලින් වැඩ පවත්වන්න පුළුවන් කමක් නැහැ. දැනට COVID සෑදෙන රෝගීන්ට යලි සවුත් අප්‍රිකානු ප්‍රභේදයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දැනට පාවිච්චි කරන කොවිෂීල්ඩ් එන්නත සවුත් අප්‍රිකානු ප්‍රභේදයට ඉතාමත් හොඳ ආවරණයක් අපිට ලබා දෙන්නේ නැහැ. ඒ එක්කම සවුත් අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත් එහෙම අර ඉස්සලා ප්‍රභේදයෙන් සෑදෙන එක්කෙනාගේ රුධිරය මේ අනිත් එක්කෙනාට භාවිතා කිරීමට හැකියාවකුත් නැති යනවා. අපේ ජනතාව හිතනවා නම් එහෙම මේ එන්නත නිසා මේ රෝගය දැන් පාලනය වුණා, මේ රෝගය අපි මේ රටෙන් තුරන් කරනවා කියලා. ඒ වගේ දෙයක් අපිට මේ මෑත අපි දකින අනාගතයේදී දකගන්න හිතන්න අමාරුයි. රට තුළ සිදු කෙරෙන PCR පරීක්ෂණ අඩු කිරීමත් සමග වෛරසයේ ව්‍යාප්තියේ සත්‍ය තොරතුරු සැඟව ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදය රටට ඇතුළු වීම කියන කාරණාව අතිශයින් වැදගත් වෙන්නේ දකුණු අප්‍රිකාව ප්‍රංශය වගේ රටවල් පර්යේෂණ මගින් හොයාගත්ත කොවිෂීල්ඩ් එන්නත ප්‍රතිකර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ නව ප්‍රභේදයට කියලා. ඒ නිසා නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ජාතික වශයෙන් කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ ආයතනයකට අවශ්‍ය පහසුකම් සැපයීම වැදගත්. ඒ නිසා අපිට එන්නතෙන් පමණක් මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක අපි මේ රටේ රෝගය අයිස්බර්ග් එකකට යට කරන එකට සමාන වෙනවා. අද වෙනකොටත් අපි විශ්වාස කරනවා මේ PCR පරීක්ෂණ ධාරිතාව අඩු කිරීම තුළ රටේ
ප්‍රබල විදිහට රෝගීන් ප්‍රමාණයක් සැඟවිලා සිටිනවා. ඒ අය කොයි මොහොතේ හරි අර ගම්පහ ප්‍රදේශයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මතු වුණා වගේ එක තැනකින් මතු වුණාම අපිට මේ රෝගය පාලනය කරන්න බැරි වෙනවා. මේ අතර එළඹෙන උත්සව සමයේදී නිසි මාර්ගෝපදේශ මත කටයුතු නොකළහොත් මැයි මාස අවසානයේදී තුන්වන කොවිඩ් රැල්ලක අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. පාස්කු උත්සවය සහ අලුත් අවුරුද්ද සඳහා නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැත්නම් මැයි මාසයේ අගභාගයේදී සහ ජුනි මාසයේදී මේ රටේ තුන්වෙනි කොවිඩ් රැල්ලක විශාල ව්‍යසනයක් කොවිඩ්-19 නැතිවීමේ අවදානම තියෙනවා කියන එක පැහැදිලිවම පේන්න තියෙනවා. මේ අතර සති දෙකකට පෙර කොවිඩ් එන්නත ලබාගත් තමන්ට ඊයේ සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තමන්ට දැනුම් දුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා පවසනවා. මම මේ මගේ ටෙස්ට් එක කරන්න ගියා මගේ මේ හෙල්ත් එක සම්බන්ධව. ඒ වෙලාවේ මේ ඇන්ටිජන් පරීක්ෂා පැවැත්වුවා. එතෙන්දී මේ මට පොසිටිව් වගේ තියෙනවා කියලා ස්පෙක් තියෙනවා කියලා කිව්වා. කොහොමද මට උපදෙස් දුන්නා මේ PCR ටෙස්ට් එක කරන් බලන්න කියලා. යනවා අද මම PCR ටෙස්ට් එක බැලුවා. ඒකෙන් රිසල්ට්ස් නම් හෙට තමයි මට ලැබෙන්නේ. ත්‍රිකුණාමලය නගරයේ ආශ්‍රිතව පසුගිය 10 වෙනිදා සහ 11 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ මගින් පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් නගරයේ ස්වර්ණාභරණ ඇතුළු වෙළඳසැල් කිහිපයක සේවකයින්. මේ අතර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 70 දෙනෙකු සඳහා පසුගිය 11 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ මගින් රැඳවියන් 46 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් 297 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. ඒ අතරට දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයන් 291ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි 6 දෙනෙකුද ඇතුළත්. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙම ආසාදිතයන් 297 දෙනා හඳුනාගෙන තිබුණේ ඊයේ දිනය තුළ සිදු කළ PCR පරීක්ෂණ 6186කින් බවයි. ඊයේ තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 525ක් දක්වා ඉහළ ගියා. අද දිනේදී තවත් කොවිඩ්-19 ආසාදිතයන් 179 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 87465ක්. ඉන් 84253 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කර රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 2687 දෙනෙකු පමණයි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ මෙරට පුද්ගලයන් 1217 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් ගණන 7,60,765ක්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත භාවිතයෙන් රුධිර කැටිගැසීම් ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යුරෝපයේ ලක්ෂ 50කට අධික පිරිසක් එම එන්නත ලබාගෙන ඇති අතර රුධිර කැටිගැසීමේ සිද්ධීන් වාර්තා වන්නේ 30ක් පමණ බවයි. මේ අතර කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය යලි පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට සූදානම් වන බව වාර්තා වනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ දැනට කොවිඩ් මර්ධනයට භාවිත කරන එන්නත් අතුරින් ඇස්ට්‍රාසෙනිකා එන්නත විශිෂ්ටතම එන්නතක් බවයි. යුරෝපා රටවල් 10ක් පමණ මේ වන විට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටගැසීම් සිදුවීම් වාර්තා වීම හේතුවෙන්. මෙම සිද්ධීන් පිළිබඳව තම සංවිධානය පූර්ණ අවබෝධයක් ලබාගත් වහාම සොයකැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි වෙනස්කම් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර රට තුළ නව කොවිඩ් ආසාදිත රැල්ලක් වාර්තා වීමත් සමග ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල් ආපනශාලා සාප්පු සහ කෞතුකාගාර ලබන සතියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට කෝටි 12ට ආසන්න වී තිබෙනවා. කොවිඩ් හේතුවෙන් සිදු වූ මුළු මරණ ගණන 26,52,000කට අධිකයි. සීනි බදු පහළ දැමීමෙන් රජයට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. දැන් බලන්න මේ සීනි හොරකමේ කෝටි 1590ක හොරකමක් ජාවාරමක්. මේ ආණ්ඩුව ඍජුව වග කියන්නට ඕන මහා පරිමාණයේ
රාජ්‍ය මුදල් මංකොල්ලයක්. බදු සූදුවකින් මේ හොරා කෑම කරේ. මේ සීනි වංචාවක් වුණාද හොරකමක් වුණාද මේ පිළිබඳව අවවාදයක් වුණාද කියන එක පිළිබඳව අපි සැලකිල්ලෙන් ඉන්නේ. මං හිතන්නේ වෙළඳපොලේ තියෙන ඒකාධිකාරී නිසා තමයි මේ වගේ දෙයක් ඇති වුණේ රටේ. මේක අත්වරද්දකින් වෙච්ච දෙයක් හැටියට තමයි අපි දකින්නේ. අවුරුදු 36කට පස්සේ සීනි පුරෝප නවක් ආවා. කවුද ගෙනාවේ? විල්මා සමාගම. ඒකට කවුද? සජාද් මෞසීන්. ශ්‍රී ලංකාවේ කවදාවත් මාස දෙකමාරක් ඇතුළත 3,20,000ක් මෙට්‍රික් ටන් සීනි ඇවිල්ලා නැහැ. සීනි අඩු වුණත් නැහැ. ආණ්ඩුවට බද්දත් නැහැ. එහෙනම් මොකද උනේ? අර තමන් ඉතාම සමීපතම කණ්ඩායමක් අතට සීනි හරහා ලැබෙන බදු මුදල් කාණුවක් කපලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට ඇරෙනවා. සීනි මිල ඒ අඩු කරන වෙලාවේ යම්කිසි කෙනෙක් රෝග ප්‍රමාණය ගෙනත් තිබුණා නම් ඒන් ආයුධ ලාභයක් ලැබුවා නම් ඒක වෙනම කතාවක්. ඒ සම්බන්ධයෙන් අපිට හොයලා බලන්න පුළුවන්. නමුත් ඒ තීන්දුව වෙලේ ගත්ත නිසා මේ රටේ ජනතාවට විශාල ලාභයක් ඇති වෙලා තියෙනවා. අද මෙයා කියනකොට බිලියන 1.5 පාඩුවක් වෙලා තියෙනවා කියලා පාඩුවක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාවට මුදල ගිහිල්ලා තියෙනවා. මෙතෙන්දි කියන්න ඕනේ මේ සීනි වංචාව විතරක් නෙවෙයි. මොහුම මැදිහත් වෙලා තවත් වංචාවක් කරා. ඒක තමයි මේ රටේ පොල්තෙල් වංචාව. මේ පොල්තෙල් සහ මේද ගෙන්වීමත් ඒ වගේම සීනි ගෙන්වීමත් අසාමාන්‍ය විදියට 2020 දී වැඩි වෙලා තියෙනවා කියලා. ජූලි මාසයේදී මුදල් අමාත්‍යාංශයේ මේ විදිහම ගැසට්ටුවක් මගින් අර පොල්තෙල් කිලෝවකට තිබිච්ච බද්ද ඉවත් කළා. ඒතර ඒකත් කාටද යන්නේ? ඒකත් යන්නේ මේ විල්මා පිරමීඩ් ආයතනයට. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හැබැයි රජයක් හැටියට මීට වඩා දැඩි තීන්දුව తీරන ගතිය. හිතුමතේ ගැසට් ප්‍රකාශ කිරීමත් මේකට එක හේතුව. රජයට විරුද්ධව ආයුධ සැපයීමක් වෙලා තියෙනවා. මේවා වෙනස් වෙන්නට ඕනේ. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටියා. මේවා ගැන සම්පූර්ණ විමර්ශනයක් කරලා අලුත් වැඩපිළිවෙලකට යන්න. 2020 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා වෙනකන් මෙතනින් එක සමාගම විල්මා සමාගම අපේ රට සීනි ගෙනල්ලා තියෙන 3.3 ගාණක්. මේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා බදු අඩු කරලා මාස 3ක් ඇතුළත විල්මා සමාගම ගේනවා මේ රටේ සීනි අවශ්‍යතාවයෙන් 60%ක්. විල්මා සමාගම විතරක් මේ ඒකාධිකාරයක් ඇති කරගත්තේ කොහොමද? සීනි මිල අහලට ආපු හැටි ගැන කවුරුත් කියන්නේ නැහැ. දැන් මෙතන කීයේ සීනි මිල? රුපියල් 99 වෙලා තියෙන්නේ ඒ බඩු අඩු කිරීම තුළ රජය ගත්ත භාණ්ඩාගාරය ගත්ත මුදල අඩුවීම තුළ ඒකේ වාසිය ඉන්න ඕන ජනතාවට. ඒක අද ඇවිල්ලා තියෙනවා. මම මේ සතුටුසර ආවෙත් සීනි මිල බලන්න. දැන් ගිය ආණ්ඩුව බදු වැඩි කළා කිව්වා සීනි කෑවොත් දියවැඩියාව හැදෙනවා. දැන් අපිට මොකද කියන්නේ? අපිට කියන්නේ දැන් කිතුල් පොල් මේ බදල අකුරු හදාගන්න. කියන්නේ තොණ්ඩාවත් අඩු කරගන්න හැටි. ඓතිහාසික ශ්‍රීපාද අඩවිය කසල වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ ලස්සන දෙරණ වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක කෙරුණා. මෙම උතුම් කර්තව්‍ය සඳහා මෙවර අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රීපාද අඩවිය කසලවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ මනුසත් දෙරණ වැඩසටහන සිව්වැනි වරටත් මෙවර ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඊට අත්වැල් බැඳගත්තා. ඒ ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට සමගාමීවයි. ඒ අනුව මනුසත් දෙරණ කාර්ය මණ්ඩල සමාජිකයින් සමග ගුවන් හමුදා සමාජිකයන් 350කට අධික පිරිසක් ඊයේ උදෑසන සිටම ශ්‍රීපාද මළුවේ රැඳී සිටමින් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සමාජිකයන් සිරිපා මළුවේ බැවුම් ප්‍රදේශයේ රැස් වී තිබූ කසල ඉතා ආරක්ෂාකාරී ක්‍රමවේදයන් අනුගමනය කරමින් උඩ මළුව වෙත රැගෙන ආවේ මෙලෙසින්. ඓතිහාසික ශ්‍රීපාදස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණේ අද උදෑසන 7ට පමණ මහමළුවේ පැවැත්වුණු ආගමික වතාවත් වලින් අනතුරුවයි. කෙලෙස් දුරු කර ගැනීම සඳහා ශ්‍රීපාද පුදබිම වෙත පැමිණෙන ජනතාව රැගෙනවිත් අවිධිමත් විදිහට මේ පුදබිම අවට බැහැර කරපු කැලි කසල විධිමත් ආකාරයෙන් බැහැර කිරීම. එසේත් නැතිනම් මේ පුදබිම පිරිසිදු කරන ව්‍යාපෘතිය සිවුවන වතාවටත් මනුසත් දෙරණ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් අද දිනය පුරා ක්‍රියාත්මක කෙරුණා. සිරිපා මළුව පිරිසිදු කිරීමෙන් අනතුරුව ශ්‍රීපාදස්ථානයට පිවිසෙන හැටන් නල්ලතන්නිය මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න යන මාර්ග 3 පිරිසිදු කරමින් කසල බලු පහලට රැගෙන ඒම සිදු කෙරුණා. මෙම සත්කාරය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මෙල්බන් ආයතනය ඇතුළු පාර්ශව කිහිපයක්ම දායකත්වය සැපයූ අතර වැඩසටහනට සමගාමීව ලිවිං ගාඩ් ආයතනය මගින් සිරිපා මළුව සහ මහගිරි දඹේ විෂ බීජ හරණය කිරීම සිදු කළා. කොවිඩ් වසංගතයේ හින්දා යම් යම් සීමාවන්ට යටත්ව තමයි මෙවර සිරිපා වන්දනාව ඉෂ්ට සිද්ධ කරේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා, පින් අනුමෝදන් කරනවා ශ්‍රීපාදස්ථානාධිපති වහන්සේට. උන්වහන්සේගේ අතිශය අධීක්ෂණය යටතේ තමයි මෙම කාර්ය මනුසත් දෙරණ විසින් සිදු කරනු ලබන්නේ.
මෙම සත්කාරයට සමගාමීව ශ්‍රීපදස්ථානයේ ආගමික සංස්කෘතික ඓතිහාසික සහ පාරිසරික වටිනාකම පිළිබඳව සාකච්ඡා කරන විශේෂ වැඩසටහනක් අද උදෑසන අද දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරුණා. මෙම කර්තව්‍ය එක දවසකට පමණක් සීමා කරන්නේ නැතුව අපි මනුසත් දෙන්න සමග සාකච්ඡා කරලා තියෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීම දිගටම අවුරුද්ද පුරාම කරගෙන ගියොත් ඒක යන්නේන කට්ටියට හැමදාම දකින්න තියෙනකොට ඒක තමුන් පුරුද්දක් හැටියට කරගෙන යයි කියලා. මේක මේ එක දවසක වැඩසටහනක් කියලා හිතුවට මේක ඇත්තටම දීර්ඝ කාලීන වැඩසටහනක්. යම්කිසි ප්‍රගතියක් තියෙනවා අපි පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන්. හැබැයි ඒ අවසාන ඉලක්කය යුත්තේ කසල නොදා කුසල පමණක් රැගෙන ඒම තමයි. තවත් පුවත් කිහිපයක් දැන්. භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන ඇමසොන්හි වෙබ් අඩවිය සඳහන්ව තිබූ ශ්‍රී ලංකා දජය සහිත පාපිස්නා සහ පාවහන් අලවිය සම්බන්ධ දැන්වීම ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉවත් කර ඇතැයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එසේම එම නිෂ්පාදන විකිණීම නවත්වන ලෙස අදාළ නිෂ්පාදන සමාගමෙන්ද රජය ඉල්ලා තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මාතලේ නකල්ස් කඳුමුදුනේ පිටවල පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් හා වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට එරෙහිව ජනතාවාද විරෝධතාවක නිරත වුණා. එම පරිසර පද්ධතියේ පවතින ශ්‍රී ලංකාවටම ආවේනික සූනන් සහ ශාඛ ආරක්ෂා කර ගැනීමට ඉඩ දෙන ලෙස බල කරමින් මේ හුණා වස්නි හුණා ලෝකෙටම දැන් දෙන්නයි වාගේ ආර්ධිකෙන් පාර සංවර්ධනය කිරීමට. හරි ඒකට අරන් තියෙන ගල් ටික පතනේනේ. නෑ. එක ගහක් විතර කැපුණා. අනිත් ඒවා අතු කීපයක් කැපිලා තියෙනවා. ඔබතුමා වගකීමෙන් කියන එක ගහයි කැපුණේ කියලා. ඔව්. දැන් ඔයගොල්ලන්ගේ වාර්තාව මම කියුවා. ඒකේ තියෙන සෙන්ටිමීටර 20ක වට ප්‍රමාණය ඇති එක ගහක් තියෙනවා. අපිම මුල් හොයාගත්ත මෙතන 5ක්. මේ වගේ කැඩේ තියෙනවා නම් මේක නැති වෙන්න දෙන්නේ නැහැ. මිනිහෙක්ට ගහක කොල්ලක වටිනකම තේරෙන්න ගහකොළ නැති වෙන්න ඕන. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගයත් කඩලු 5කින් ජය ගනිමින් ඇන්ටිගුවාහි පැවති තරගයේ කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩලු 8ක් දැවී ලකුණු 273ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක 6 පහර 3ක් සහ 4 පහර 10ක් සමගින් ලකුණු 96ක් රැස් කළා. ඔහුට අනගි සහායක් දුන් දිනේෂ් චන්දිමාල් සිය එක්දින ක්‍රිකට් දිවියේ 23 වන අර්ධ ශතකයේ වාර්තා කළා. 6 වෙනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී ගියේ ලකුණු 71ක් රැස් කර සිටියදී 7 වන කඩුල්ල ලෙස වනිදු හසරංග සහ තිසර පෙරේරා වේගවත් ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගුවා. වනිදු හසරංග පන්දු 31කදී 6 පහර 4ක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 47යි. පන්දු ජැවීමේදී ජේසන් මොහමඩ් කඩුළු 3ක් සහ අල්සාරි ජෝසප් කඩුළු 2ක් මිද හෙළුවා. කොදෙව් කණ්ඩායම සේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 274 ලබා ගත්තේ පන්දුවාර 49යි පන්දු 4කදී කඩුළු 5ක් පමණක් දැවී සිටියේදී. ආරම්භක පිතිකරුවන් වූ එවින් ලුයිස් සහ ෂෙයි හෝප් ලබාගත් ලකුණු 192 වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමු කඩුල්ල සඳහා කොදෙව් ආරම්භක පිතිකරුවන් ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව ලෙසයි. ලුයිස් සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන එක්දින ශතකයේ වාර්තා කළ අතර ෂෙයි හෝප් ලකුණු 84යි. ඒ අනුව කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 2008න් පසු ලබාගත් පළමු එක්දින තරගාවලි ජය මෙය වෙනවා. It's the highest successful run chase. Congratulations all around. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.